ශ්‍රී ලංකා වෘත්තීය වේදීන්ගේ සම්මේලනයේ සභාපති තැන්පත් වී ගණේෂ් මහතාගේ විශේෂ ප්‍රකාශය මෙම මහජන සභාවට ඉදිරිපත් කිරීම සඳහා මේ ආරාධනය ශ්‍රී ලංකා වෘත්තීය වේදීන්ගේ සම්මේලනයේ කරු ලේකම් තැන්පත් රාජා කොල්ලුරේ මහතාට. ගරුතර සංඝයා වහන්සේලාගෙන් අවසරයි. ඒ වගේම අන්‍යාගමික පූජකතුමන්ලාගෙන් අවසරයි. සහෝදරුනි සහෝදරියනි නෝනවරුනි මහතුරුනි මම නියෝජනය කරන්නේ වෘත්තිකයන්ගේ සංගමය. අද මෙතන කතා කරන්නට නියම සිටියේ අප සංවිධානයේ සභාපතිතුමා එතුමා හදිසි අසනීප වීම නිසා මට ඔහු නියෝජනය කරන්නට ඒ වගේම වෘත්තිකයන්ගේ සංගමය නියෝජනය කරන්නට පැවරුණා. පළමුවෙන්ම කියන්න තිබෙන්නේ අපේ වෘත්තිකයන්ගේ සංවිධානය නීතියේ ආධිපත්‍යය රැකීම සම්බන්ධව දිගින් දිගටම පියවර අරගෙන තිබෙනවා, කටයුතු කරලා තිබෙනවා. ඔබ තුමන්ලා දන්න විදිහට අප වගේ සංවිධානයකට ඍජු දේශපාලනයට සම්බන්ධ වීමට අවකාශ නැහැ. විවිධ මතධාරී පිරිසට. නමුත් අප අතර එක එකඟතාවයක් තිබෙනවා. ඒ කියන්නේ රටේ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා විය යුතුයි කියලා. ලංකා නීතිඥ සංගමය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය පොලිස් බලතල හමුදාවන්ට පාවිච්චි කරන්නට අවකාශ ලැබෙන ගැසට් පත්‍රයක් නිකුත් කිරීම සම්බන්ධව ඊට විරෝධය දක්වලා ක්‍රියාමාර්ග ගත්තා. අද මේ සභාව රැස් වෙන්නේ ඒ කාරණය මුල් කරගෙන. නීතිඥ සංගමය විසින් ගනු ලැබූ ඒ තීරණය අනුවම යමින් වෘත්තිකයන්ගේ සංවිධානය විසින් නිවේදන නිකුත් කළා ඒ තත්ත්වය විවේචනය කරමින්. ඒ වගේම එම ගැසට් පත්‍රය ඉවත් කරගන්නට කියලා අප විසින් ප්‍රකාශ කරලා තිබුණා. ඒ වගේම අප දන්න කාරණයක් පොලිසිය සිටින්නේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමටයි. නීතිය හා සාමය ආරක්ෂා කිරීම සිවිල් කටයුත්තක්. මේ සිවිල් කටයුත්තට හමුදාව යොදා ගැනීම සාමාන්‍ය තත්ත්වයන් යටතේ නොකළ යුත්තක්. විශේෂ තත්ත්වයක් උද්ගත වුණොත් ආණ්ඩුවට බලතල තිබෙනවා ඒ වගේ ගැසට් නිවේදනයක් නිකුත් කරලා ඒ වගේම ඒ ගැසට් නිවේදනය නිකුත් කරන්නට වෙන්නේ රාජ්‍ය ආරක්ෂක පනත යටතේ එහෙම මැදිහත් වෙන්නේ. නමුත් සියලුම දිස්ත්‍රික්කවලට බලපවත්වන ආකාරයට මේ ගැසට් පත්‍රය නිකුත් කරලා තිබෙනවා. මම අපි කල්පනා කරන්නේ ඒ විදිහේ දෙයක් නොකළ යුතුව තිබුණා. අවශ්‍යතාවයක් පැන නැගුණා නම් පොලිසියට නීතිය හා සාමය ආරක්ෂා කිරීමට අපහසුතාවයක් තිබුණා නම් ඒ අවස්ථාවේ ඒ කාර්ය කළා නම් යම් සාධාරණීකරණයක් කරන්නට තිබුණා. නමුත් නීතිය හා සාමය ආරක්ෂා කිරීම පොලිසියේ කටයුත්තක්. හමුදාවලට ඒ බලතල නොපැවරිය යුතුයි. අනිත් එක තමයි අප දිගින් දිගටම දුටුවා නීතියේ ආධිපත්‍යය විටින් විට උල්ලංඝනය වෙනවා. පොලිසිය විසින් විශේෂයෙන්ම නීතියේ ආධිපත්‍යයට ගරු කරලා ඒ අනුව ක්‍රියා කරන්නට බොහෝ විට උත්සාහ ගන්න. යම් සිද්ධීන් ඇතිවෙලා තියෙනවා මේ රටේ. ඒ සිද්ධීන් සම්බන්ධව ක්‍රියා කිරීම මන්දගාමීව කෙරෙනවා. අනිත් පැත්තෙන් පහුගිය දවස්වල අපි නිවේදනයක් නිකුත් කළා මේ හබර අදුවේ යම් ආගමික ස්ථානයක
එරෙහිව පිරිසක් මැදිහත් වෙලා පහර දීලා තිබුණා ඒ ස්ථානයේ ඒ ආගම අදහන අයට. ඒ සම්බන්ධව වීඩියෝ කරලා තිබුණා. ඒ කියන්නේ රූපගත කරලා තිබුණා. හඳුනා ගන්නට පුළුවන්කම තිබුණා කවුද මේවා කරේ කියලා. නමුත් ඒ අය තවමත් අර නීතියේ රැහැනට හසු කරාද කියන ප්‍රශ්නය විවෘතව තිබෙනවා. මම දිගට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ සංවිධානයේ අදහස් නියෝජනය කරමින් ඒ වගේම අපේ සභාපති තැන්පත් වීගෙන ගණේෂ් මහත්මයාගේ අදහස ඇතුළත්ව අප විසින් නිකුත් කරන ලද නිවේදන දෙකක් කෙටි නිවේදන දෙකක් මේ අවස්ථාවේ කියවලා මගේ මැදිහත් වීම අවසන් කරන්නට බලාපොරොත්තු වෙනවා. පළමුවම මේක තිබෙන්නේ ඉංග්‍රීසියෙන් මම ඉංග්‍රීසියෙන් කියවනවා maintenance of law and order. The attention of the Organization of Professional Associations is drawn to the failure of the police to take prompt action against persons who have committed criminal offences that amount to violations of fundamental rights of the people. It is regretful that there have been many instances of the police failing to resolve certain cases involving involuntary disappearances and criminal attacks on persons who have ventured to express dissenting views or criticism of the government. Recently, there was an attack on places of religious worship in Haparadu area of the Galle district. The public is yet to know what action has been taken against the culprits responsible for the attacks who have been videographed in action. As is known, citizens are entitled to the fundamental rights of freedom to manifest his religion or belief in worship, observance, practice and teaching. The failure of the police to bring to book those who have violated these rights by committing criminal offences is bound to escalate disharmony among different religious communities. Sri Lanka, which is a multi-ethnic, multi-religious and multicultural plural society, cannot allow religious conflicts to arise, causing cleavage of the fabric of its national unity. The OPA is concerned about the deteriorating situation in regard to the rule of law in the country. The law enforcement authorities, mainly the police, are primarily responsible for upholding the rule of law in its sphere of activity. However, inaction on the part of the police ultimately turns to be inaction on the part of the government, for the police are under its control. There have been instances when government itself has acted in disregard of the rule of law in the conduct of its own activities. In this situation, we prevail upon the government to act with due respect to the prevalent law whilst refraining from interfering in the duties of the law enforcement agencies, including the police. The government should allow them to enforce the law without fear or favor. This was adopted on 5th February, and then there is another short statement, but of course it's rich in content. That is, use of armed forces for maintenance of law and order. That statement was signed by Mr. V. Ganesh, the president of the OPA. Use of armed forces for maintenance of law and order in peacetime. The Organization of Professional Associations of Sri Lanka is deeply concerned that the government seeks to retain the power under the Public Security Ordinance to call the armed forces for the maintenance of public order in all 25 districts of the country, although 4 years have lapsed since the end of the war. In a situation where, according to the government's own admission, peace and stability has returned, the retention of the power to call armed forces for preservation of law and order is untenable. In peacetime,
Civilian institutions like the police should be allowed to carry out their functions without the involvement of the armed forces. The OPA expresses its confidence that presently the Sri Lanka police had the capacity and the strength to maintain law and order. The use of armed forces to govern the country during times of peace constitutes a violation of the rule of law and the democratic rights of the people. It was the imprudent decision to engage the armed forces during the agitation over contamination of drinking water in Ratupaswala that led to deaths of 3 persons and injury to several others. If a serious situation endangering national security has arisen that warrants the calling of the armed forces to maintain law and order, the government is at liberty to exercise the powers vested in the President under Section 12(1) of the Public Security Ordinance to call the armed forces for the purpose. In consideration of the above facts, the Organization of Professional Associations calls upon the government not to extend the validity of Gazette number 18,817/31, under which the powers under the Public Security Act have been invoked. These dated 7th January and is signed by me, Raja Kalluri, General Secretary. I don't want to take more time at this instance. I thank you for permitting me to address the meeting. Thank you.